පසුගිය අවස්ථාවේ අපි එළිදරව්ව 4 වෙනි පරිච්ඡේදයේ ස්වර්ගික නමස්කාරය පිළිබඳව ඉගෙන ගත්තා. ජේසුස් වහන්සේ යොහාන්ට ස්වර්ගය විවෘත කරලා පෙන්වනවා දෙවියන් වහන්සේගේ සිංහාසනය පිහිටා තිබුණු ස්ථානයේ කෙරුබ් වරුන් සහ දෙවියන් වහන්සේගේ සිංහාසනය සමග තිබුණු අනෙකුත් සිංහාසනවල හිඳගෙන හිටපු වැඩිමහල්ලන් 24 දෙනාගේ ඒ හිටපු ස්ථානයේ තිබුණු දේව නමස්කාරය පැවතුණු විදිහ පිළිබඳව 4 වෙනි පරිච්ඡේදය තුල අපි අධ්‍යයනය කරා. අපි අද එළිදරව්ව 5 වෙනි පරිච්ඡේදයේ වෙතට අවධානය යොමු කරමු. එළිදරව්ව 5 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි පදයේ සිට අපි 15ට මේ වෙලාවේ කියවමු. තවද ඇතුළත් පිටත් ලියන ලද මුද්‍රා සතකින් තද ලෙස මුද්‍රා කරන ලද පොතක් සිංහාසනෙහි වැඩ උන්නා වූ තැනැන් වහන්සේගේ දකුණතෙහි දුටිමි. ඒ පොත දිගාරින්නටත් එහි මුද්‍රා කඩන්නටත් වටින්නේ කවුදැයි කියා මහත් ශබ්දයකින් බලවත් දේවදූතෙක් කඩගසනවා දුටිමි. නමුත් ස්වර්ගෙහි හෝ පොළොවෙහි හෝ පොළොවෙන් යට හෝ පොත දිග අරින්නටවත් ඒක බලන්නටවත් පුළුවන් වූ කිසිවෙක් නොසිටියේය. පොත දිගාරින්නටත් ඒක බලන්නටත් වටින්නා වූ කිසිවෙක් සම්බ නුවුණු බැවි මම බොහෝ කොට හැඩුවෙමි. පස්වෙනි පරිච්ඡේදයේ පටන් ගනිද්දී එහි කියනවා මුද්‍රා 7කින් තද ලෙස මුද්‍රා කරපු පොතක් යොහාන්ට දකින්න ලැබුණා. ඒ පොත දිගාරින්න එහෙම නැත්නම් එහි මුද්‍රා කඩන්න වටින්නේ කවුදයි කියා මහත් ශබ්දයකින් බලවත් දේවදූතෙක් හඬගසනවා දුටිමි. නමුත් ස්වර්ගයේහි හෝ පොළොවේහි හෝ පොළොවෙන් යට හෝ පොත දිගාරින්නටවත් එහි මුද්‍රා කඩන්නටවත් පුළුවන් කිසිවෙක් නොසිටියේය. පොත දිගාරින්නටවත් එහි එය බාලන්නටවත් වටින්නා වූ කිසිවෙක් සම්බ නුණු බැවින් මම බොහෝ කොට හැඬුවෙමි. යොහාන් දකිනවා ඊතා තද ලෙස මුද්‍රා කරපු පොතක් මුද්‍රා 7කින්. ඒ කියන්නේ මුද්‍රා 7ක් කියලා කියන්නේ 7 හැම වෙලාවකම සම්පූර්ණත්වයේ දක්වන පිණිස මේ එළිදරව් පොතේ යොදාගෙන තිබෙනවා. ඒ විදිහට සම්පූර්ණයෙන්ම මුද්‍රා කරපු මුද්‍රා 7ක් තියලා මුද්‍රා කරපු පොතක් තිබුණා. මේ පොත අරින්න මේ පොත දිගහරින්න පුළුවන් කිසිවෙක් ස්වර්ගයේ හෝ ස්වර්ගයෙන් පහත පොළොවේහි හෝ සිටියේ නැහැ. ඒ නිසා යොහාන් බොහෝ කොට හැඬුවා කියලා වාර්තා කරනවා. මොකද්ද මේ පොත? ඇයි ඒක මුද්‍රා කරලා තිබුණේ? ඒක කාටවත් අරින්න හැකියාවක් තිබුණ නැත්තේ ඇයි? ඒ පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන් මේ මුද්‍රා පොතේ මුද්‍රා එකින් එක තව ටික වෙලාවකින් ඊළඟ පරිච්ඡේදයට යද්දී 6 වෙනි පරිච්ඡේදයට යද්දී මේ මුද්‍රා 7 එකින් එක කඩන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතකොට සිදුවෙන දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ මුද්‍රා 7 ලියලා තිබුණු පොත කුමක්ද? ඒ මුද්‍රා 7 කඩද්දී මොනවද වෙන්නේ? මේ පොළවට, ස්වර්ගවලට, මිනිස්යන්ට මේ මුද්‍රා කඩනකොට මොකද්ද වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. කෙසේ වෙතත් පස්වෙනි පරිච්ඡේදය ආරම්භ කරද්දී විස්තර කරනවා. ඒ පොත දිගහරින්න පුළුවන් කිසි කෙනෙක් සිටියේ නැහැ. මේ දෙවියන් වහන්සේ නිර්මාණය කරපු මැවිල්ල ඔබට මතක ඇති අපි පහුගිය කාලේ උත්පත්ති පොත ඉගෙන ගත්තා. එතකොට ඔබට මතක ඇති දෙවියන් වහන්සේ පොළවට අත්තිවාරම් දාලා මිනිස්යාට ජීවත් වෙන්න හැකි ලෙස මේ මුළු පොළව නිර්මාණය කළා. සදාකාලිකව ජීවත් වෙන පිණිස දෙවියන් වහන්සේ මේ පොළව නිර්මාණය කළා. නමුත් පසුව කුමක්ද සිදු වුනේ? මිනිස්යන් දෙවියන් වහන්සේ එපා කියපු දේ කරලා පොළව විනාශයට රැගෙන ගියා. නමුත් දෙවියන් වහන්සේ මේ පොළවට අත්තිවාරම් දාලා ඉවරයි. මේ පොළව පිහිටුවල ඉවරයි. මේ පොළව හදලා දින 6කින් ලෝකේ නිර්මාණය කළා කියලා උත්පත්ති පොතේ වාර්තා වෙනවා. ඉන් පසුව මිනිස්යන්ව 6 වෙනි දවසේ නිර්මාණය කරලා මිනිස්යන්ව මේ පොළවේ ස්ථාපනය කළා. මිනිස්යන්ට පොළවේ සියලු ආධිපත්‍ය ලබා දුන්නා. පොළවේ සියලු පාලන බලය මිනිස්යන්ගේ අතට ලබා දුන්නා. ඉතින් ඒක දීලා ඉවරයි. මේ මැවිල්ල කරලා ඉවරයි.
මනුෂ්‍යයන්ට අධිකාරීත්වය දීලා ඉවරයි. ඉතින් එහෙම සියලු දේ මවලා ඒ හැම දෙයක්ම දීලා ඉවරුණාට පස්සේ තමයි මනුෂ්‍යයා දෙවියන් වහන්සේට පිටුපාලා ගිහිල්ලා දෙවියන් වහන්සේ එපා කියපු දේ කරලා මේ මුළු පොළව දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් ඉවතට රැගෙන ගියේ. මේ නිසා මනුෂ්‍යයාට මරණය පැමුණුණා. ලෝකයේ පුරාම පාපය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනය වෙනුවට අධර්මිෂ්ඨ පාලනයක් ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. මිනිස්යන් එක එක්කෙනාගේ බලහත්කාරය නිසා, එක එක්කෙනාගේ මුරණ්ඩු සිතුවිලි නිසා, තව බොහෝ අයගේ පීඩාවන් නිසා බොහෝ මිනිස්යන් වේදනාව විඳින්නට පටන් ගත්තා. මෙම අධර්මිෂ්ඨ පාලනය වර්තමානයේ වෙන විට ඉතා දරුණු තත්වයකට පත් වෙලා තිබෙනවා. නමුත් මේ මුද්‍රා කඩන්නේ නැතුව මේ පොළව අවසන් කරන්න විදිහක් නැහැ. දෙවියන් වහන්සේ හැම දෙයක්ම මවලා මුද්‍රා කරලා ඉවරයි. ඒක හදලා ඉවරයි. ආයේ විවෘත කරන්න කිසි කෙනෙක්ට බෑ. ඒක අරින්න, කඩන්න, වෙනස් කරන්න, ඒ දාපු අත්තිවාරම් වෙනස් කරන්න, ඒ දාපු නීති, දෙවියන් වහන්සේ දීපු හැම නීතියක්ම වෙනස් කරන්න කිසිම කෙනෙක්ට බෑ. ඉතින් මේ පාපය තුල සිටින මිනිසයන් මේ පොළව අවසන් නොකළොත් සිද්ධ වෙන්නේ ඔවුන් හැමදාටම ජීවත් වෙමින් ඔවුන් ඉපදෙනවා, මැරෙනවා, తాවකාලික ජීවිතයක් ගත කරනවා. නමුත් මුළු පොළව අධර්මිෂ්ඨ පාලනයක් තුල සදාකාලිකව තියෙන්න සිදු වෙනවා. ඉතින් දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ පොළව අවසන් කරලා නැවත වතාවක් මිනිස්යන්ට මුලින් දීපු සදාකාලික ජීවනය ගේන්න. ඒ ජීවනය ගේන්න විදිහක් නැහැ. ඒකට හේතුව මේ පොළව නිමා කරන්න ක්‍රමයක් නැහැ. නිමා කරන්න ක්‍රමයක් නැත්තේ දෙවියන් වහන්සේ මේක මුද්‍රා කරලා ඉවර නිසා. අන්න ඒ මුද්‍රා තවපු පොත, අන්න ඒ කරපු එදා දෙවියන් වහන්සේ පොළව නිර්මාණය කරපු වෙලාවේ දාපු මුද්‍රා 7 තමයි මේ යොහාන් මේ වෙලාවේ දකින්නේ. ඒ මුද්‍රා කඩන්න විදිහක් නැහැ. නමුත් ලෝකයේ විනාශයට ගිහිල්ලා. ලෝකේ අවසන් කරන්න විදිහක් නැහැ. නමුත් ලෝකය පාපයට ගිහිල්ලා. දෙවියන් වහන්සේ එක සැලැස්මකට පොළොව නිර්මාණය කළා. දෙවියන් වහන්සේගේ සදාකාලික සැලැස්මකට මේ පොළොව නිර්මාණය කළා. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් වෙන් වෙලා විනාශකාරී සැලැස්මක පොළොව ගමන් කරමින් තිබෙනවා. නමුත් ඒකට විරුද්ධව මුකුත් කරන්න විදිහක් නැහැ. මුළු පොළොව අධර්මිෂ්ඨ පාලනයකට නතු වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේට ඕන උනේ මේ පොළොව ධර්මිෂ්ඨ ස්ථානයක් කරන්න. හැම කෙනාටම සාධාරණය කරන්න. අහිංසක මිනිස්සුන්ට, පීඩාවල ඉන්න මිනිස්සුන්ට හැම කෙනෙක්ටම සාධාරණ විදිහට හැම දෙයක්ම සමව බෙදා දීලා හැම දිනාටම සාධාරණ ජීවිතයක් ලබා දෙන්න තමයි දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ. නමුත් සාතන් ඒ හැම එකක්ම විනාශ කරලා එක පිරිසක් ඉඳගෙන පොළොව විනාශ කරමින් ඉන්නවා. නමුත් පොළොව ඒ තිබෙන තත්වයෙන් වෙනස් කරන්න විදිහක් නැහැ. පොළොවට මුද්‍රා කරලා ඉවරයි. පොළොව හදලා ඒක වසලා ඒක මුද්‍රා තබලා ඉවරයි. එතනින් එහාට පොළොවේ කොච්චර පාපයක් තිබුණත් ඒක නිමා කරන්න විදිහක් නැහැ. මේ නිසා යොහාන්ට මේක තේරෙනවා. යොහාන් දකිනවා මේ අධර්මිෂ්ඨකම් තිබෙන පොළොව විනාශයට ගමන් කරනවා. හැම මිනිස්සෙක්ම දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරනවා. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා Tamanට ඕන විදිහට මේ පොළොව ඉදිරියට ගෙනියන්න හදනවා. දැන් ඔබ නිකන් කල්පනා කරලා බලන්න. මේ ලෝකේ බහුතරයක් මිනිස්සු දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා දෙවියන් වහන්සේ කියන දේ අහන්න නැතුව Tamanට ඕන විදිහට ජීවිතේ ගත කරමින් Tamanට කැමති විදිහට මේ පොළොව ඉදිරියට අරගෙන යන්න තමයි කටයුතු කරන්නේ. Tamanගේ ඥාණයෙන්, Tamanගේ ශක්තියෙන්, තම දැනුමෙන් ඔවුන් කොහොම හරි මේ පොළොව ඉදිරියට රැගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ මිනිස්සු උඩඟු කමෙන් මේ පොළොව Tamanට ඕන විදිහට ගෙනියන්න හදනවා. හැබැයි පිරිසක් දුක් විඳිනවා. පිරිසක් ඔවුන්ගේ බලහත්කාරය නිසා පීඩා විඳිනවා. හැබැයි මුකුත් කරන්න විදිහක් නැහැ. ඒකට හේතුව දෙවියන් වහන්සේ ඔක්කොම හදලා මුද්‍රා කරලා ඉවරයි. මේක වෙනස් කරන්න විදිහක් නැහැ. මිනිස්සු අධර්මිෂ්ඨකම් කරනවා. ඒත් ඒක වෙනස් කරන්න විදිහක් නැති නිසා යොහාන්ට මේක තේරිලා යොහාන් ගොඩක් ඇඬුවා කියලා කියනවා. අපි එතන ඉඳලා පහළට කියවමු. 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට පහළට කතා කරලා අපි කියවගෙන යමු. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට නොහඬන්න. මෙන්න පොත සහ එහි මුද්‍රා සත දිගාරින ලෙස යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයාද දාවිද්ගේ මුල දා වූ තැනන් වහන්සේ ජයගත් සේකැයි මට කීවේය.
තවද අන් සතක්ද පොළොව මුළුල්ලෙහි යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් සත්දෙනා වන ඇස් සතක්ද ඇත්තා වූ මරුණු ලැබුවාක් මෙන් පෙනුණා වූ බැටළු පැටුවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතර දෙනා මැද්දෙහිත් වැඩිමහල්ලන් මැද්දෙහිත් සිටිනවා දුටිමි. ඒ බැටළු පැටවානෝ ඇවිත් සිංහාසනෙහි වැඩ උන්නා වූ තැනන් වහන්සේගේ දකුණතින් පොත ගත්සේක. එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ සතර දෙනා සහ වැඩිමහල්ලෝ 24 දෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රම් පාත්‍රද රැගෙන බැටළු පැටවන් ඉදිරියෙහි වැද වැටුණෝය. දැන් බලන්න සිද්ධ වෙච්ච දේ. ජේසුස් වහන්සේ කරපු කුරුස පූජාව පිළිබඳව බොහෝ දෙනෙක් නිවැරදි අවබෝධයක් නැතුව සිටිනවා. උන්වහන්සේ කළ කැපකිරීම, උන්වහන්සේ කුරුසේ මැරුණා, උන්වහන්සේ අපිට නිදහස ගැලවීම දීලා තිබෙනවා. ඒ ගැලවීමේ අර්ථය, උන්වහන්සේ කරපු අධික පූජාවේ අර්ථය බොහෝ දෙනෙක් නොදැන සිටිනවා. නමුත් මෙන්න මේ පරිච්ඡේදය තුල තමයි ජේසුස් වහන්සේ කළ කැපකිරීමේ තිබෙන මහා ප්‍රතිඵලය ඔබට පේන්න දෙවියන් වහන්සේ සලස්වල තිබෙන්නේ. දැන් බොහෝ දෙනෙක් හිතනවා ජේසුස් වහන්සේ කුරුසෙදි මැරුණා, ජේසුස් වහන්සේ අපේ පාපය උසුලගත්තා. නමුත් අපිට තාම ප්‍රශ්න තිබෙනවා. අපි යාඥා කළා අපේ ප්‍රශ්න තාම නිමා වුණේ නැහැ. අපිට තාම එක එක ප්‍රශ්න තියෙනවා. ජේසුස් වහන්සේ කොච්චර මේ දේවල් කළත් අපිට තාම ප්‍රශ්න තියෙනවා කියලා ජේසුස් වහන්සේගේ කුරුස පූජාව බොහෝ දෙනෙක් සුළු කරමින් ඉන්නවා. උන්වහන්සේ කුරුස පූජාව මතදී ඇත්තටම මොකක්ද උනේ? ඒ පූජාව තුල දෙවියන් වහන්සේගේ පුත්‍රයා වද විඳලා මැරිච්ච පූජාවේ සැබෑ අර්ථය කුමක්ද කියන එක බොහෝ දෙනෙක්ට තේරෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඔවුන් එක එක ප්‍රශ්න අහනවා. හරි ජේසුස් වහන්සේ මැරුණා. ඉතින් මැරුණා කියලා දැන් මොකද්ද අපිට තියෙන දේ? අපේ පාපය තාම තියෙනවා. අපිට තාම මේ දේවල් කරගන්න බෑ. අපේ ප්‍රශ්න වලට සම්පූර්ණ විසඳුම් ලැබිලා නැහැ. තාම අපේ රෝග, අපේ ප්‍රශ්න, අපිට තිබුණු ආර්ථික ප්‍රශ්න තාම තිබෙනවා කියලා ජේසුස් වහන්සේ කළපු පූජාවේ හරි ප්‍රතිඵලයක් බොහෝ දෙනෙක් දකින්න නැතුව ඉන්නවා. නමුත් මෙහි විස්තර කරනවා දැන් යොහාන් අඬමින් ඉන්නවා මේ මුද්‍රා 7 තියෙන පොත දිගහැර ගන්න විදියක් නැහැ. නමුත් කවුරු හරි කෙනෙක් මේ පොත අරගෙන මුද්‍රා ටික කඩලා මේක දිගහැරලා මේ පොළව නිමා කරන්න අවශ්‍යයි. ඒකට හේතුව පොළව මහා විනාශයකට ගමන් කරමින් තිබෙන්නේ. මුළු පොළව දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් පිටත තිබෙන්නේ. මහා විනාශයකට ගමන් කරනවා. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා මිනිස්සු තම ශක්තියෙන් පොළව ඉදිරියට රැගෙන යන්න හදනවා. හැබැයි මුකුත් කරන්න විදියක් නැහැ. හැම දෙයක්ම මුද්‍රා කරලා ඉවරයි. සූර්යාගේ වටේ පොළව වේගයෙන් ගමන් කරනවා. ඒ චක්‍ර වෙනස් කරන්න විදිහක් නැහැ. පොළව වටේ චන්ද්‍රය ගමන් කරනවා. ඒ චක්‍ර වෙනස් කරන්න විදිහක් නැහැ. ඍතු නිසි කාලයේ පැමිණෙනවා. ඒ කිසිම ඍතුවක් චක්‍රයක් වෙනස් කරන්න විදිහක් නැහැ. මිනිස්සු ඉපදෙනවා, මිය යනවා. ඒ චක්‍ර වෙනස් කරන්න විදිහක් නැහැ. දෙවියන් වහන්සේ මුලදී අත්තිවාරම් දාද්දී මුද්‍රා කරපු සියල්ල එලෙසම සිදු වෙනවා. නමුත් මිනිස්සයා විනාශයකට ගමන් කරනවා. ඒ විනාශයෙන් මිනිස්සයව මුදවන්න පුළුවන් කිසිවෙක් නැහැ. ඉතින් ඒක දැකලා යොහාන් අඬමින් ඉන්න වෙලාවේ එක වැඩිමහල්ලෙක් යොහාන්ට කතා කරලා කියනවා නොහඬන්න පොත සහ එහි මුද්‍රා දිගහරින ලෙස යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයාද දාවිද්ගේ මුලද වූ තැනන් වහන්සේ ජයගත්සේකයි මට කීවේය. මේ වැඩිමහල්ලා ඇවිල්ලා යොහාන්ට කියනවා ඔබ අඬන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුව දාවිද්ගේ වංශයෙන් ආපු යුදාවේ සිංහයා වන දාවිද්ගේ මුල වූ තැනන් වහන්සේ මේ පුතේ මුද්‍රා කඩන පිණිස ජයගෙන තිබෙනවා කියලා යොහාන්ට කතා කරලා කියනවා. ඒ වගේම තවද අන් සතක්ද පොළව මුළුල්ලෙහි යවන ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් සද්දෙනා වන ඇස් සතක්ද ඇත්තා වූ මරණු ලැබුවාක් මෙන් පෙනුණා වූ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතර දෙනා මැද්දෙහි වැඩිමහල්ලන් මැද්දෙහි සිටිනවා දුටිමි. ඒ බැටළු පැටවානෝ ඇවිත් සිංහාසනයෙහි වැඩ උන්නා වූ තැනන් වහන්සේගේ දකුණතින් පොත ගත්සේක.
මේ විස්තර කරනවා මරණු ලැබපු බැටළු පැටවෙක් වගේ කෙනෙක් දකින්න ලැබුණා. ඒ තමයි යුදාවේ දාවිද්ගේ වංශයෙන් ආපු තැනන් වහන්සේ. මේ තමයි ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සියලු පනත් නිවැරදි වෙෂ්ට කරලා තමන්ට ආපු පීඩාව තුල ජයගෙන දෙවියන් වහන්සේ දුන්න ඒ පරීක්ෂාව තුලින් ගිහිල්ලා ඒ ලෝකයෙන් පැමුණුණු සියලු වේදනාවන් විඳගෙන දෙවියන් වහන්සේ තුල ඒ ඔහු උන්වහන්සේට ලැබුණු සටන උන්වහන්සේ කුරුසේ මතදී ජයගත්තා. උන්වහන්සේ ජයගත්ත නිසා උන්වහන්සේට හැකියාව තිබෙනවා මේ කිසි කෙනෙක්ට අල්ලන්න බැරුව මුද්‍රා තබලා හොල්ලන්නවත් බැරුව කිසිම මුද්‍රාවක් කඩා ගන්න බැරුව තිබුණු මේ මුද්‍රා සතකින් මුද්‍රා කරපු පොත තමන්ගේ අතට අරගන්න යොහාන් දකිනවා අන්න ඒ මරණු ලැබුවා වූ බැටළු පැටවාණන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් මේ මුද්‍රා කරපු පොත තමන්ගේ අතට අරගන්නවා. එවිට උන්වහන්සේ පොත අතට ගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා මේ එළිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට එසේ පොතගත් කල ජීවමාන සත්වයෝ 4 දෙනා සහ වැඩි මහල්ලෝ 24 දෙනාත් එකිනෙකෙනා වීණාවක්ද සුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍යෙන් පිරුණු රන් පාත්‍රද රැගෙන බැටළු පැටවාණන් ඉදිරියෙහි වැද වැටුණෝය. ඔව්හු අලුත් ගීතිකාවක් ගායනා කරමින් පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් වටින තැනන් වහන්සේය. මක්නිසාද ඔබ මරණු ලැබ සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද මිනිස්සුන් ඔබගේ ලෙයින් දෙවියන් වහන්සේට මිලේටගෙන ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක. ඔව්හු පොළවේ රජකම් කරති කීවෝය. මේ වෙලාවේ මේ හිටපු වැඩිමහල්ලෝ වීණා අතට අරගෙන ඊ타ම ප්‍රීතියෙන් ගායනා කරමින් පොළවේ එතෙක් කාලයක් වේදනා විඳපු ශුද්ධවන්තයන්ගේ යාඥා නැමැති සුගන්ධ ද්‍රව්‍ය දෙවියන් වහන්සේට ඔප්පු කරමින් මේ බැටළු පැටවාණන් ඉදිරියේ වැඳ වැටෙමින් අලුත් ගීතිකාවක් ගායනා කරන්න පටන් ගන්නවා. ඔවුන් කියනවා පොත ගන්නට, එහි පොතේ මුද්‍රා කටන්නට, ඒ පොත දිගහරින්නට සුදුසු එකම තැනන් වහන්සේ ඔබ පමණයි. ඔබ ඒක ජයගත්තා. ඔබ යුදා ගෝත්‍රයෙන් ඇවිල්ලා ඔබට විඳින්න තිබෙන සියලු වේදනාවන් විඳලා ඒ සියලු වේදනාවන් වලින් ඔබ ජයගෙන ඔබ කාටවත් කඩා ගන්න බැරි විදිහට මුද්‍රා කරලා තිබුණු දෙවියන් වහන්සේ පටන් ගැන්මේ අත්තිවාරම් දාපු මේ සියලු දේවල් ඉවත් කරලා දෙවියන් වහන්සේගේ ශුද්ධ රාජධානිය නැවත පොළවට ස්ථාපනය කිරීමේ බලය ඔබ ඒ පරීක්ෂා සියල්ල ජයගෙන ඔබ ලබා ගත්තා. එම නිසා ඔබ සියලු ගෝත්‍රවලින් සියලු සෙනගගෙන් ජාතීන්ගෙන් මිනිස්සු ඔබගේ ලේවලින් දෙවියන් වහන්සේට මිලේට අරගෙන ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පූජකයන් බවට පත් කළා. මේ වෙලාවේ මේ හිටපු වැඩිමහල්ලන් ඊටාම ප්‍රීතියෙන් ගායනා කරමින් ජේසුස් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා කියනවා පොත ගන්න සුදුසු තැනැත්තා ඔබ වහන්සේ පමණයි. ඔබට හැකි වුණා මේ පොත දිගහරින්න. ඔබට පුළුවන් වුණා මේ පොත අතට අරගන්න. මෙච්චර කාලයක් අවුරුදු දහස් ගාණක් දෙවියන් වහන්සේ දාපු මේ සැලැස්ම දෙවියන් වහන්සේ දුන්න මේ පොත දිගහරින්න පුළුවන් කිසි කෙනෙක් හිටියේ නැහැ. අවුරුදු දහස් ගාණක් පසු වුණා. අවුරුදු දහස් ගාණක් මිනිස්සු ඉපදුනා, මැරුණා, පොළොව විනාශයක ගමන් කරමින් තිබුණා. අධර්මිෂ්ඨ පාලනයක් පොළොව පුරා ව්‍යාප්ත වෙලා තිබුණා. සාධාරණ මිනිස්සු වේදනා වින්දා. දෙවියන් වහන්සේගේ සෙනග දුක් වින්දා. දෙවියන් වහන්සේට කැපවුණු අය වේදනා විඳිමින් තම වේදනාවලට පිළිතුරු නැතුව සිටියා. නමුත් යුදා ගෝත්‍රයෙන් පැමිණි දාවිද්ගේ මුල වූ තැනන් වහන්සේ විසින් පොත අරින පිණිස මුද්‍රා කඩන පිණිස බලය ලබා තිබෙනවා. එම නිසා අපි ඔබ වහන්සේට নমස්කාර කරනවා කියලා මරණු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පැටවාණන් ඉදිරියේ මේ වැඩි මහල්ලන් 24 දෙනා දන ගහගෙන අලුත් ගීතිකාවක් කියමින් වීණා වාදනය කරමින් ගායනා කරන්න පටන් ගත්තා. ස්වර්ගයේ මේ වෙලාවේ මහා ප්‍රීති සන්තෝෂයක් පැවතුණා. යොහාන් මේක දැකලා යොහාන්ගේ ප්‍රීතිය කියලා නිම කරගන්න බැරි වුණා. යොහාන් මෙච්චර වෙලාවක් අඬ හිටියේ. ඒකට හේතුව යොහාන්ට තේරුණා මේක කිසිම අනුස්සයට කරන්න බෑ. එක එක අය ආවා. ආබ්‍රහම් ආවා, යෝසෙප් ආවා, ඊසාක් ආවා, දාවිත් ආවා. එක එක මිනිස්සු ආවා. දෙවියන් වහන්සේගේ විවිධ අනාගත වක්තෘවරු ආවා. හැබැයි ඒ කිසි රජ කෙනෙක්ට, කිසි අනාගත වක්තෘවරයෙක්ට, කිසි විනිශ්චයකාරයෙක්ට මේ දේ කරගන්න බැරි වුණා. කිසි කෙනෙක්ට මේ දේ කරන්න බැරි වුණා. මිනිස්සුන්ට බැරි වුණා
දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනය පොළොවට ගේන්න මේ විනාශ වෙලා තිබෙන පොළොව ආයි යථා තත්ත්වයට ගන්න කිසිම මාර්ගයක් නැතුව තිබුණේ. හැබැයි යුදා ගෝත්‍රයෙන් ආපු දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණන් වහන්සේ පොත ගන්නටත් පොතේ මුද්‍රා කඩන්නටත් පොත දිගහරින්නටත් බලය ලබා තිබුණා. එබැවින් සියලු ස්වර්ග වාසීන් එකතු වෙලා මේ වැඩි මහල්ලන් 24 දෙනා එක්ක බැටළු පැටවාණන් ඉදිරියේහි වැඳ වැටුණෝය. ඔව්හු අලුත් ගීතිකාවක් ගායනා කරමින් ඔබ පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් වටින තැනන් වහන්සේය කියලා උන්වහන්සේව නමස්කාර කරන්න පටන් ගත්තා. 11 වෙනි පදයේ සිට 15ට කියනවා තවද මම බැලීමේ එවිට සිංහාසනයේද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන් වටකර බොහෝ දේවදූතයන් සිටවා දුටිමි. මේ වෙලාවේ යොහාන්ට තවත් දෙයක් පෙන්නනවා. බැටළු පැටවාණන් වහන්සේ මේ මෙච්චර කාලයක් කඩා ගන්න බැරුව තිබුණු මුද්‍රා සහිත පොත තමන්ගේ අතට ගත්තත් එක්කම මේ ස්වර්ගික නමස්කාරය වැඩිමහල්ලන් 24 දෙනා එකතු වෙලා පටන් ගත්තත් එක්කම යොහාන්ට තවත් දෙයක් පෙන්නනවා. ඒ පිළිබඳව එලිදරව් 5 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට අපි 15ට කියවලා බලමු. ඔව්හු පොළොවෙහි රජකම් කරති කීවෝය. තවද මම බැලිමි. එවිට සිංහාසනයේද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි. ඔවුන්ගේ හඬද මට ඇසුනේය. ඔවුන්ගේ ගණන දසදහස්වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය. ඔවුහු කතා කොට මරණු ලැබූ බැටළු පැටවාණු බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්නට වටින තැනන් වහන්සේ යයි මහත් හඩකින් කීවෝය. තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තා වූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ සිංහාසනෙහි වැඩ ඉන්න තැනන් වහන්සේටත් බැටළු පැටවන්ටත් ප්‍රශංසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදා කාලයටම වේවායි කියනවා ඇසිමි. ජීවමාන සත්වයෝ 4 දෙනාද ආමේන් යයි කීවෝය. වැඩිමහල්ලෝ බිම වැටී නමස්කාර කළෝය. ඔබට තේරෙනවද ජේසුස් වහන්සේ කළ කැපකිරීමේ ප්‍රතිඵලය? ජේසුස් වහන්සේ තම ජීවිතයේ පරදුවට තියලා කරපු මහා පූජාවේ ප්‍රතිඵලය ඔබට තේරෙනවද? යොහාන් ඊළඟට දකිනවා ස්වර්ගයේ කෙළවරක් නොමැති දේව දූතයන් මේ පොත ගන්න ආකාරය දෙස බලාගෙන ඉන්නවා. එවිට මම බැලීමි සිංහාසනයේද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි. ඔවුන්ගේ හඬද මට ඇසුනේය. ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය. ඔවුහු කතා කොට මරණු ලැබූ බැටළු පැටවානෝ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්නට වටින තැනන් වහන්සේයයි මහත් හඬින් කීවෝය. මේ මුළු ස්වර්ගික සේනාව ජේසුස් වහන්සේට ස්තුති කරමින් ගායනා කරන්න පටන් ගත්තා. ස්වර්ගයේ සිටපු කිසිම දේවදූතයෙක්ට මේක කරගන්න බැරුව හිටියේ. කිසිම කෙරුබ්වරයෙක්ට, කිසිම සෙරපීම්වරයෙක්ට, කිසිම අග්‍රදේවදූතයෙක්ට කරගන්න බැරුව හිටපු දෙයක්. කිසිදු මිනිසෙක්ට කරගන්න බැරුව හිටපු දෙයක් ජේසුස් වහන්සේ විසින් කරලා තිබුණා. උන්වහන්සේ මේ මුද්‍රා කරලා තිබුණු පොත දෙවියන් වහන්සේගේ දකුණු අතින් අරගෙන ඒ පොතේ මුද්‍රා කඩන්නට සූදානම් වෙද්දී සියලු දේවදූතයන් මිලියන ගණනක් ගණන් කළ නොහැකි තරමක් දේවදූතයෝ උන්වහන්සේට ප්‍රශංසා කරන්නට පටන් ගත්තා. උන්වහන්සේ කියන්න පටන් ගත්තා ඔබ වහන්සේ තමයි මේ සියලුම ගෞරවය, සියලුම නමස්කාරය, සියලු බලය, ධනය, ප්‍රඥාව, පරාක්‍රමය, තේජස, ප්‍රශංසාව මේ සියලු දේ ලබන්නට සුදුසු එකම තැනැත්ත ඔබ වහන්සේ පමණයි කියලා ජේසුස් වහන්සේට ස්තුති ප්‍රශංසාර කරන්න පටන් ගත්තා. පොළවෙන් යට සහ මුහුද පිටත් ඇත්තා වූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ සිංහාසනෙහි වැඩ ඉන්න තැනන් වහන්සේටත් බැටළු පැටවාණන්ටත් ප්‍රශංසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලයටම වේවායි කියමින් කියනවා ඇසීමි.
ජීවමාන සත්වයෝ 4 දෙනා ආමේන් යයි කීවෝය. වැඩිමහල්ලෝ බිම වැටි නමස්කාර කළෝය. මේ වෙලාවේ මුළු ස්වර්ගික සේනාව මිලියන ගණනක් දේව දූතයන් ජේසුස් වහන්සේටත් සිංහාසනයේ වැඩ ඉන්න දෙවියන් වහන්සේටත් නමස්කාර කරන්න පටන් ගත්තා. වැඩිමහල්ලෝ බිම වැටිලා අපි පහුගිය දවස් ඉගෙන ගත්තා වගේ ඔවුන් තමන්ගේ කිරුළු අතහැරලා තමන් ඔළුවේ දරාගෙන ඉන්න රන් කිරුළු බිම දාලා ජේසුස් වහන්සේගේ පාමුල වැඳ වැටෙන්න පටන් ගත්තා. උන්වහන්සේට සියලුම ගෞරවය ලබා දුන්නා. ඒකට හේතුව ජේසුස් වහන්සේ කළේ අපි කිසිවෙක්ට කරන්න බැරි දෙයක්. කිසිම කෙනෙක්ට කරන්නට බැරි වුණ දෙයක්. අපි කොච්චර උත්සාහ කළත් කරන්නට බැරි වුණු දේ ජේසුස් වහන්සේ කළා. ඒ නිසා අපේ ස්තුතිය සදාකාලෙන් සදාකාලයට අපේ ජේසුස් වහන්සේට ලැබිය යුතුමයි. උන්වහන්සේ පමණයි දෙවියන් වහන්සේගේ ගෞරවය ලැබිය යුතු එකම තැනන් වහන්සේ. සියලු මනුෂ්‍යයන්ගේ, සියලුම සත්වයන්ගේ, සියලුම දේව දූතයන්ගේ ගෞරවය ජේසුස් වහන්සේට පමණක් ලැබිය යුතුයි. අපි කොච්චර උත්සාහ කරත් ජේසුස් වහන්සේ වගේ වෙන්න, අපි කොච්චර කැපකිරීම කළත්, අපි ජේසුස් වහන්සේට වඩා පීඩා වින්දත්, ජේසුස් වහන්සේ කළපු මහා පූජාව, උන්වහන්සේ කරපු මහා කැපකිරීම තුලින් උන්වහන්සේ පොළවට අත්කර දුන්න මහා නිදහස ගැලවීම අත්කල දෙන්න අපි කාටවත් බෑ. උන්වහන්සේ දස පනත අකුරටම ඉෂ්ට කළා. ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාවේ තියලා තිබුණු නීති එකක්වත් කඩ කරන්නේ නැතුව ජේසුස් වහන්සේ අකුරට ඒවා පිළිපැද්දා. අකුරටම කරලා හරියට මේවා පිහිටවලා දෙවියන් වහන්සේගේ ශුද්ධ පූජාව කරලා නිම කළා. ඒ නිසා ජේසුස් වහන්සේට බලය තිබෙනවා දැන් මේ මුද්‍රා කරලා තිබෙන මුද්‍රා දිගහරින්න. මෙච්චර කාලයක් වහලා තිබුණු දේවල්, මෙච්චර කාලයක් දෙවියන් වහන්සේ අවසර දීලා තිබුණා මේ පොළව මේ විදිහට ගමන් කරන්න. දෙවියන් වහන්සේ පටන් ගැන්මේ දාපු අත්තිවාරම් කරපු මුද්‍රාවන් එලෙසම තිබුණා. ඉතින් දෙවියන් වහන්සේ ඉඩ දීලා තිබුණේ කමක් නැහැ. දැන් මේ පොළව වැරදුනත් කරන්න දෙයක් නැහැ. මිනිස්සු අරද්ද ගත්තත් කරන්න දෙයක් නැහැ. මිනිස්සු පාපයට වැටුනත් කරන්න දෙයක් නැහැ. මේ පොළව මේ විදිහටම ගමන් කරනවා. ඒකට හේතුව මම මේක මුද්‍රා කරලා ඉවරයි. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි. උන්වහන්සේ දාපු නීති, උන්වහන්සේ කරපු මුද්‍රාවන් උන්වහන්සේ එහෙම නිකන් හිතුමනාපෙට කරන්නේ නැහැ. ඒවා නිකන් උන්වහන්සේ හිතුමනාපෙට කඩන්නේ නෑ. දෙවියන් වහන්සේ පොළවේ ආධිපත්‍ය බලය දුන්නේ කාටද? පොළවේ සියලුම ආධිපත්‍ය ලබා දුන්නේ පොළවේ මිනිස්යන්ට. දෙවියන් වහන්සේ ආදම්ට කතා කරලා කිව්වා මම නුඹට ආශිර්වාද කරනවා. මෙතෙන් පටන් පොළවේ සියලුම අධිපති බලය මම නුඹගේ අතට ලබා දෙනවා. මෙතෙන් පටන් පොළොව පුරා බෝ වෙන්න. මේ පොළොව කෙරෙහි ආණ්ඩු කරන්න. නුඹට කැමති විදිහට මේ පොළොව පාලනය කරන්න කියලා. පොළවේ සියලුම පාලන බලය ආදම්ගේ අතට ලබා දුන්නා. නමුත් ඉන් පසුව මොකද්ද සිද්ධ වුණේ? සාතන් ආදම්ව රවට්ටලා ඒ බලය ආදම්ගෙන් ඉවත් කරගෙන මුළු පොළොව විනාශයට රැගෙන යන්නට කටයුතු කළා. අද දවස වෙනතුරු මේ පොළොව එම විනාශය තුල ගමන් කරමින් තිබෙනවා. දෙවියන් වහන්සේ දැක්කා. ධර්මිෂ්ඨයාට යුක්තිය සිද්ධ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට කොච්චර කැප වුණ මිනිස්සු වුණත් මේ පොළොවේදී ඔවුන්ට යුක්තියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ පොළොවේදී අධර්මිෂ්ඨකම් කරන්නාට සඵලත්වයේ පැමිණෙනවා. මේ පොළවේ කොච්චර අධර්මිෂ්ඨකම් කළත් ඔවුන්ට ඍතු ભેදය හරි විදිහට බලපානවා. මේ පොළව පැරණි විදිහටම හරි කලින් ස්ථාපිත කරපු විදිහටම නිවැරදි විදිහට ගමන් කරනවා. දෙවියන් වහන්සේ කරපු මුල් නිර්මාණයේ කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම ගමන් කරමින් තිබෙනවා. නමුත් ඒක වෙනස් කරන්න ක්‍රමයක් නැහැ. දෙවියන් වහන්සේට ඕනනම් පුළුවන් වෙනස් කරන්න. නමුත් උන්වහන්සේ එහෙම කරන්නේ නැහැ. පොළවේ අධිකාරී බලය මිනිස්යන්ගේ අතට දීලා තිබුණා. මිනිස්යන්ගෙන්ම කෙනෙක් ඇවිල්ලා ඒ මුද්‍රා කැඩීමේ බලය අත්කරගත යුතුව තිබුණා. මිනිස්යන්ට දුන්න ආධිපත්‍ය බලය මිනිස්යන් තුලින්ම කෙනෙක් ඇවිල්ලා ධර්මිෂ්ඨ ක්‍රමයකට ඒ පාලන බලය නැවත වතාවක් මිනිස්යන්ගේ අතට අරගන්නට අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා ජේසුස් වහන්සේ ඒ දේ කරන තුරු කවුරු හරි මිනිස්සෙක් ඒ දේ කරන තුරු බලන් හිටියා. නමුත් කිසිවෙක්ට බැරි වුණා. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා මනුෂ්‍ය ස්වරූපයෙන් එවලා උන්වහන්සේට ඒ වැඩේ පැවරුවා. ජේසුස් වහන්සේ කිසිවක් කඩ නොකළ උන්වහන්සේට කළ හැකි උපරිම කැපකිරීම උන්වහන්සේ කරලා උන්වහන්සේ මේ සියලු මුද්‍රා බිඳ හෙලීමේ බලය පොළව නැවත ස්ථාපනය කරලා වෙනස් කරලා දෙවියන් වහන්සේගේ පාලනය නැවත ස්ථාපනය කිරීමේ හැකියාව උන්වහන්සේ විසින් දිනාගත්තා. මේ නිසා සියලු ස්වර්ගවාසීන් ජේසුස් වහන්සේට ස්තුතිවන්ත වුණ බව
මේ 5 වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තිබෙනවා. දැන් ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. ජේසුස් වහන්සේ කළ කැපකිරීමේ විශාලත්වය කොපමණද? උන්වහන්සේගේ කුරුස පූජාව කියන්නේ මොකක්ද? අපිට විනෝද වෙවි ඉන්න තියෙන එකක්ද කුරුස පූජාව? අපිට හිතු මනාපෙට අපේ පාපයන් වල ඉඳගෙන පව් සමාව ලබ ඉන්න තැන තියෙන තැනක්ද කුරුස පූජාව කියලා කියන්නේ. අපිට කැමති විදිහට දෙවියන් වහන්සේ ඉදිරියේ අපවිත්‍රකම් කරලා හිතෙන වෙලාවට ඇවිල්ලා පවිත්‍ර වෙන්න තියෙන තැනක්ද කුරුස පූජාව කියලා කියන්නේ. අපේ අවශ්‍යතාවලට, අපේ තියෙන එක පෞද්ගලික අවශ්‍යතාවලට, අපේ తాවකාලික ආත්මාර්ථකාමී අවශ්‍යතාවලට යොදා ගන්න තියෙන එකක්ද කුරුස පූජාව කියලා කියන්නේ. එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා අසීමිත කැපකිරීම කළා. මේ දිනාගත්තේ මොකද්ද කියන එක මේ ක්‍රිස්තියානි සභාවට තේරෙන්නේ නැහැ. ඔවුන් තාම ප්‍රශ්න කර ඉන්නවා. ඔවුන් හිතනවා දෙවියන් වහන්සේ ඔක්කොම නිදහස දුන්නා. ජේසුස් වහන්සේ කුරුස පූජාවේදී ඔක්කොම කරලා අපිට නිකන් ඔක්කොම නිදහස දුන්නා කියලා. ඔවුන් නිදහසක් ගැන කතා කර ඉන්නවා. හැබැයි ඒ කුරුසේ මතදී සිද්ධ වුණේ කුමක්ද කියන එක ඔවුන් තාම තේරුම් ගන්නතුව ඉන්නවා. ඒ කුරුසේ මතදී තමයි මේ සියලුම මුද්‍රා බිඳහෙලීමේ බලය ජේසුස් වහන්සේ විසින් නැවත මිනිස්යන්ගේ අතට ලබා ගත්තේ. ඒක ඒ වෙනතුරු මිනිස්යන්ගෙන් ගිලිහිලා තිබුණේ. හැබැයි එහෙම කියලා හැම මිනිස්සෙට්ට මේ මුද්‍රා කඩන්න බෑ. එකම තැනැත්තෙට තමයි මේ පොත දිගාරින්න පුළුවන්. මේ මුද්‍රා දිගාරින්න පුළුවන්. ඒ තමයි අපේ රජතුමා වන, අපගේ වැඩිමහල් සහෝදරයා වන, අපගේ ස්වාමියා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එබැවින් මෙතෙන් පටන් ඔබගේ දිනපතා ගෞරව නමස්කාරය උන්වහන්සේට යන්න අවශ්‍යයි. කිසි කෙනෙක් නිකම් ප්‍රශ්න කර ඉන්න එපා. මේ පොඩි තාවකාලික දේවල් වලට ප්‍රශ්න කර ඉන්න එපා. පොළවෙන් නුඹලාට පීඩා ඇත. මේ පොළව විනාශයට ගිහිල්ලා තියෙන්නේ කොහොමත්. නමුත් ජේසුස් වහන්සේ මේ පොතේ මුද්‍රා අරින්න ඕන. මේවා නැවත නිවැරදි කරන්න නම්. එතකන් පොළවේ ඉන්නකන් ඔබට කන්න බොන්න අවශ්‍ය දේ, යැපෙන්න අවශ්‍ය දේ දෙවියන් වහන්සේ කොහෙන් හරි සපයලා දෙයි. ඒ තියෙන දෙයක් කාලා බීලා ලද දෙයින් සෑහීමටපත් වෙලා ඉන්න. ජේසුස් වහන්සේ තව ස්වල්ප දිනකින් මේ පොතේ මුද්‍රා අරින්නට නියමිතයි. ඒ මුද්‍රා අරිද්දි මේ පොළවට වෙන විපතක මහත, ඒ මුද්‍රා එකින් එක කඩද්දි දෙවියන් වහන්සේගේ සභාවේ ඉඳගෙන දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහපු අයට සිදුවන විපතක මහත, මේ මුද්‍රා එකින් එක කඩද්දි උඩඟුව හැසිරුණු පොළවේ මිනිස්යන්ට සිදුවෙන විපතක මහත, මෙච්චර කාලයක් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරලා දෙවියන් වහන්සේගේ සෙනගට hina වෙච්ච අයට සිදුවෙන විනාශය කොච්චරද කියලා ඔබට බලා ගන්න පුළුවන් මේ මුද්‍රා අරින වෙලාවේදී. නමුත් ඒකට තව ස්වල්ප කාලයක් නියමිතයි. ඒ කාලය අවසන් වන විට ජේසුස් වහන්සේ දැන් පොත අරින්න බලය අරගෙන ඒ පොත දෙවියන් වහන්සේගේ දකුණු අතින් තමන්ගේ අතට අරගෙන ඉවරයි. උන්වහන්සේ මේ පොතේ මුද්‍රා අරිනවා. ඒක ස්වල්ප දිනකින් සිදු වෙනවා. ඒක අරිනකොට මොකද්ද වෙන්නේ කියලා මීළඟ අවස්ථාවේ අපි ඉගෙන ගන්න යනවා. 6 වෙනි පරිච්ඡේදයේ ඉඳලා ජේසුස් වහන්සේ යොහාන්ට පෙන්නනවා මේ පොතේ මුද්‍රා එකින් එක අරිද්දි මොනවද මේ පොළොවට වෙන්නේ? කොහොමද මේකේ අවසානය පැමිණෙන්නේ? කොහොමද දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනය නැවතට පොළොවට පැමිණෙන්නේ කියන එක මේ යොහාන්ට මේ හැම දෙයක්ම එළිදරව් කරලා තිබෙනවා. අන්න ඒ එළිදරව්ව තමයි මේ බයිබලයේ අවසාන පොත. ඒ දුන්න පොළොවට වෙන්න යන අවසාන විනිශ්චය, අවසානයේ පොළොවට වෙන්න යන දේ, අවසානයේ සභාවට වෙන්න යන දේ, මෙන්න මේ විනිශ්චය තමයි එළිදරව්ව පොත. ඒ එළිදරව්ව පොත තමයි දැන් ඔබ ඉගෙන ගනිමින් සිටින්නේ. කිසි කෙනෙක් මේක සුළු කරන්න එපා. මුලින්ම අපි සභා 7ට කියපු දේවල් ඉගෙන ගත්තා. මුලින්ම විනිශ්චය සභාවන් වලට පැමිණෙනවා. උන්වහන්සේ මේ පොතේ මුද්‍රා කඩනකොට පළමු විනිශ්චය පැමිණෙන සභාවට. අපි ඒක කලින් අවස්ථාවෙත් ඉගෙන ගත්තා. ඔබට ඊළඟ වතාවේ 6 වෙනි පරිච්ඡේදයේ පළමුවෙනි මුද්‍රාව කඩනකොටම ඔබට තේරුම් ගන්න පුළුවන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දෙවියන් වහන්සේ මේ මුද්‍රා කඩන පිණිස දැන් මේ පොත ජේසුස් වහන්සේගේ අතට බාර දීලා ඉවරයි. මෙච්චර කාලයක් මේ පොත තිබුණේ, මේ සියලු මුද්‍රා තිබුණේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ අතේ. උන්වහන්සේගේ අතේ තිබුණා කියලා උන්වහන්සේ මේ පොතේ මුද්‍රා කඩන්න යන්නේ නැහැ. උන්වහන්සේට අවශ්‍යයි පටන් ගැනීමේදී මිනිස්යන්ට පාලන බලය, පොළවේ පාලන අධිකාරීත්වය දුන්න නිසා මිනිස්සෙක්ම ඇවිල්ලා මේක අරගන්න. ඒ නිසා ජේසුස් වහන්සේ මේ වැඩේ කරනකන් දෙවියන් වහන්සේ බලන් හිටියා. ජේසුස් වහන්සේ ස්වර්ගයට ගියාම දැන් උන්වහන්සේගේ අතට මේ මුද්‍රා තබපු පොත දීලා තිබෙනවා. ස්වල්ප දිනකින් ජේසුස් වහන්සේ මේ පොතේ මුද්‍රා කඩන එක ආරම්භ කරන්නට නියමිතයි.
දැන් ඔබ කිසි කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. ඔබ කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ. ඔබ දැන් කලකිරෙන්න අවශ්‍ය නැහැ. නමුත් දෙවියන් වහන්සේ කියපු ශුද්ධ මාර්ගවල හැසිරෙන්න. ජේසුස් වහන්සේ උගන්වපු ශුද්ධ මාර්ගයේ එන්න. බය නැතුව උන්වහන්සේ පෙන්නලා දුන්න හරි මාර්ගයේ පැමිණෙන්න. తాවකාලික වේදනා ගැන බය වෙවි ඉන්න එපා. ඔබට දැන් තිබෙන දුක් ගැන කනස්සලු ගැන ඒව හිත ඉන්න එපා. දැන් තිබෙන පොඩි පොඩි හිඟකම් දැන් ඔබ ආස කරන දේ ලැබුණ නැති වෙන්න පුළුවන්. කුඩා කාලේ ඉඳලා ඔබ අපේක්ෂා කරපු දේවල් අද දවස වෙනකම් ඔබට ලැබිලා නැති වෙන්න පුළුවන්. ඔබ බොහෝ සැලසුම් කරපු දේවල් තාම ඔබට ලැබුණ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ එකක් ගැනවත් ඔබ දැන් කනස්සලු වෙන්න එපා. ඒව ගැන දුක් වෙවි ඉන්න එපා. ඒකට හේතුව මේ පොළව අවසන් කරන්න නියමිතයි. ජේසුස් වහන්සේ ස්වල්ප කලකින් මේ මුද්‍රා කඩන්නට නියමිතයි. එම නිසා අපි ජේසුස් වහන්සේට මේ වෙලාවේ ස්තුති කරමු. අපි මේ වෙලාවේ ඊළඟ දවසේ අපි ඉගෙන ගනිමු මේ එකින් එක මුද්‍රා කඩද්දි කුමක්ද සිදු වෙන්නේ. දැන් අපි ස්තුති කරමු ජේසුස් වහන්සේට. මෙහි විස්තර වෙනවා මේ වැඩිමහල්ලන් 24 දෙනා, ඒ වගේම මේ බලවත් කෙරුබ්වරුන්, මිලියන ගණනක් දේවදූතයන් ජේසුස් වහන්සේට ස්තුති කළා. ඒ පොත ජේසුස් වහන්සේ කඩන පිණිස අතට ගත්ත නිසා, ඒ නිසා අපිත් මේ වෙලාවේ උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. අපි හැම කෙනෙක්ම දැස් පියාගෙන උන්වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ පොත අරගෙන ඉවරයි. උන්වහන්සේ ඒ ජය ලබලා ඉවරයි. ජොහාන් අඬනවා මේ පොත දිගාරින්න කිසිවෙක් නැහැ. මුද්‍රා සතකින් තද ලෙස මුද්‍රා කරනු ලැබූ පොතක් මම දුටුවෙමි. එහි මුද්‍රා කඩන්නටවත් පොත දිගහරින්නටවත් කිසිවෙක් ස්වර්ගයේවත් ස්වර්ගයෙන් පහත පොළොවේවත් නොදුටු බැවින් මම බොහෝ කොට හැඬුවෙමි. නමුත් එක වැඩි මහල්ලෙක් ඇවිල්ලා යොහාන්ට කියනවා නොහඬන්න. ඒ පොත දිගහරින පිණිසත් මුද්‍රා කඩන පිණිසත් දාවිද්ගේ වංශයේ පහන් තාරකාව වන යුදාගේ වංශයෙන් පැමිණි සිංහයා වන දාවිද්ගේ වංශයේ මුල වන බැටළු පැටවානන් වහන්සේ තම සියලු පීඩාවන් ජයගෙන පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් බලය දිනා ගත්තා. කුරුසේ මත අසීමිත වේදනාව විඳලා උන්වහන්සේ පොත අතට ගන්න බලය ගත්තා. ඒ මිනිස්යන්ට දුන්න අධිකාරී පාලන බලය මිනිස්යා විනාශ කරගත්තට පස්සේ ජේසුස් වහන්සේ ඇවිල්ලා නැවත එම පාලන බලය තමන්ගේ අතට අරගෙන ඉවරයි මේ වෙලාවේ. එබැවින් උන්වහන්සේ උගන්වපු ශුද්ධ මාර්ගයේ පැමිණෙන්න. උන්වහන්සේ උගන්වපු දේ කරන්න. උන්වහන්සේ දුන්න ශුද්ධ පනත් අනුගමනය කරලා උන්වහන්සේ පොතේ මුද්‍රා කඩන කල එම විනිශ්චයන් ඔබට නොපැමිණෙන පිණිස ඔබ උන්වහන්සේගේ ලෙයින් රැකෙන්න, ලෙයින් ආරක්ෂා වෙන්න, උන්වහන්සේගේ ශුද්ධ පනත් ව්‍යවස්ථාවන් ඉෂ්ට කරලා උන්වහන්සේගේ අතේ එල්ලිලා උන්වහන්සේගේ ආත්මෙන් පූර්ණ වෙලා උන්වහන්සේගේ වස්ත්‍රය මත ඒ වස්ත්‍රය තුල සැඟවිලා ජේසුස් වහන්සේගේ පිටුපසින් සැඟවිලා ජේසුස් වහන්සේ මේ පොතේ මුද්‍රා කඩන්නට සූදානම් වෙන කාලේ උන්වහන්සේ අනුව යමින් උන්වහන්සේගේ නීති උන්වහන්සේගේ විනය නිසි ලෙස පවත්වා උන්වහන්සේ තුල රැකෙන්න. ඉබලම කලහතෙල හිමිනේ කෙලි ඉලි හා තෙලේ හිමේ නේකේ ලේකේ තෙලේ හෙබේ ලේ මේ නේ කෙලි හා තෙලේ හම කලහතෙල හිමිනේ කෙලේ. දෙවියන් වහන්සේගේ දකුණු අතින් බැටළු පැටවානන් වහන්සේ මේ මුද්‍රා තැබූ පොත අතට ගත්සේක. එවිට වැඩි මහල්ලෝ බිම වැටි උන්වහන්සේට නමස්කාර කළෝය. වැඩි මහල්ලෝ තම රන් කිරුළු බිම දමා නමස්කාර කළෝය. දහස් වර දහසක්ද දස දහසක් වර දස දහසක්ද වන මිලියන ගණනක් දේව දූත සේනාවල් ජේසුස් වහන්සේ එම බලය ලැබූ බැවින් උන්වහන්සේට ස්තුති කරන පිණිස වැඳ වැටුණෝය. ඔවුන් වීණා අතට ගත්තෝය. ඔවුන් වීණා වාදනය කරමින් අලුත් ගීතිකාවක් ගයමින් පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් බලය ලැබූ එකම තැනැත්තා ඔබයි. ඔබ වහන්සේම ජය ලැබූ බැවින් අපි ඔබට ස්තුති කරනවා කියලා උන්වහන්සේට වැඳ වැටි නමස්කාර කරන්න පටන් ගත්තා. එබැවින් උන්වහන්සේ කළ කුරුස පූජාව ගැන සියලු දෙනා ස්තුතිවන්ත වෙන්න. සියලුම දෙනා උන්වහන්සේට නමස්කාරයෙන් ගෞරව කරන්න. හලෙලූයා. ඔබට ස්තුති වේවා.